සම්මා සම්බුදු සරණයි සදහැතේ සුපින්වත් ඔබ සැමට. සදහවතුනි, දෙව්ලොව වේවා මිනිස් ලොව වේවා යම් කිසි කෙනෙක් සැපයක් විඳිනවා නම් ඒ සැපය විඳින්නේ අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයන් සිදු කළ පින් නිසා වෙනුයි. පින් පුරන්නට ඔබට මඟ කියා දෙන ජාතියේ බොදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය අද දවසේ මෙලෙසින් සුපුරුදු ලෙසින් ආරම්භ කරන්නේ සජීව සූත්‍ර ධර්මානුශාසනාව. ඒ උදෙසා අප සිදු කළ ආරාධනයෙන් වැඩම කරන්නට යෙදුණු ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රවේදී රාජකීය පඬිත අවසරයි නම කියන්නට පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව ධම් සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. සජීව ලෙසින් ධර්ම ශ්‍රවණයට ඔබ අප හැමදෙනාම සෝදානම් සිටින මේ මොහොතේ අද දවසේ මේ උතුම් සජීව සූත්‍ර දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරනවා කිරුළපන පදිංචි තිස්ස පෙරේරා, තිරන්ති පෙරේරා මහත්ම මහත්මින් ඇතුළු ඒ සදැහැති පිරිස. එසේනම් චාරිත්‍රානුකූලව ලෝතුරු අමාමෑණී තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා පුෂ්ප පූජාවන් සිදු කරන්නට අවසන දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වන්නට අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන සදැහැති පිනැති පිරිසට ආරාධනා කරනවා. ඒ අතර වාරේ කලා ශිල්පීන් විසින් ශබ්ද පූජාවන් පවත්වනවා. සාදු සාදු. සදහවතුනි, අද දවසේ සජීව සූත්‍ර ධර්මානුශාසනාවේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ සංයුක්ත නිකායේ දෙවන කොටසේ සඳහන් ගහපති වග්ගයේ පංච බය විහෙර සූත්‍රය ඇසුරින් ඊටමත් වටිනා හරවත් දේශනයක් පවත්වන්නට සූදානම්. එසේනම් සදහම් මසන්නට පෙර ආතුව තිසරණ සහිත වූ පංචශීලයේ සමාදන් වීමට සියලු දෙනා තෙවරක් සාදුනාත නංවා තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමබන්ති සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යතෝ කෝ ගහපති අරිය ශාවකෝ පංච බයානි වේරානි වූපසන්තානි හොන්ති චතුහිච සෝතාපට්ටි අංගේ සමන්නාගතෝ හෝති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ ආරූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශනය කෙරෙන මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම්ව සිටින්නේ. අද ධර්මානුශාසනාවෙහි මාතෘකාව සංයුත්ත නිකායේ දෙවෙනි කොටසේ ගහපති වර්ගයේ සඳහන් වන පංච බය වේර සූත්‍ර දේශනාව. පංච බය වේර සූත්‍ර දේශනාව. පංච කියලා කියන්නේ පින්නතුනි පහට. භය කියලා කියන්නේ භයට, වේර කියලා කියන්නේ වෛරයට. බය පහකිනුත් වෛර පහකිනුත් මිදුනට පස්සේ ඒ පුජ්‍යලයා ඒ කියන්නේ ආර්යකාන්ත සීලයෙන් යුක්තෝ විට ඒ ඇත්තා අකුසල් නොකර ඉදිරියට යනකොට සෝතාපට්ටි කියන தත්ත්වයටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වන්නේ සෝතාපට්ටි අංග පිළිබඳව. සෝතාපට්ටි අංග 4ක් තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ අවසානයේට අගට දේශනා කරනවා. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සවැත් නුර ජේතවනාරාමේ. ඒ කාටවත් නෙවෙයි 54 කෝටියක් ධනෙ වේදම් කළ ජේතවනාරාමේ හදලා පූජා කරපු අනාථපිණ්ඩික සිටුතුමාටමයි. මෙතනදී බුදුහාමුදුරුවෝ මතක් කරනවා යතෝකෝ ගහපති අරිය ශාවකෝ පංච භයානි වේරානි වූපසන්තානි.
ගෘහපතිය මේ ලෝකේ අරිය ශාවකෝ ආර්ය ශාවකයා පංච බයානි වේරානි වූපසන්තානි බය පහකිනුත් වෛර පහකිනුත් මිදුනා වේද චතුහිත සෝතාපට්ටි යංගේහි සමන්නාගතෝ හෝති. සතර සෝතාපට්ටි යංගෙන් ඒ පුජ්‍යලයා සමන්නාගත පුජ්‍යලයක් බවට පත් වෙනවා. මෙතන පින්නතුනි බුදුරජාණන් වහන්සේ ආරේකාන්ත සීලය කියලා කියන්නේ කුමකටද? ආරේකාන්ත සීලය කියන්නේ පංච සීලයටයි. ඒ කියන්නේ සීලය ආරේකාන්ත සීලය හොඳට ආරක්ෂා කරලා ඉදිරියට යම් කිසි කෙනෙකුට යන්න පුළුවන් නම් අකුසලයෙන් ඈත් වෙලා කුසල් දියුණු කරලා සෝතාපට්ටි කියන தත්ත්වයටපත් වෙන්න පුළුවන්. සෝතාපට්ටි தත්ත්වයටපත් වෙච්ච පුජ්‍යලයා තුල අංග හතරක් තියෙනවා. ඒ අංග හතර කවදාවත් සෙලවෙන්නේ නැහැ. කාටවත් සොලවන්න පුළුවන් කමකුත් නැහැ. අන්නේ හතරයි අපි මේ සූත්‍ර දේශනා විශේෂයෙන් පින්නතුණු ඉගෙන ගන්නට ඕනේ. සීලය කියනකොට තථාගතයන් වහන්සේ සීලය නොඑක් කොටස් වලට බෙදුවා. අපි එකක් ඉගෙන ගනිමු. අත්තාදිපතේ සීලය, ධම්මාදිපතේ සීලය, ලෝකාදිපතේ සීලය. අත්තාදිපතේ සීලය කියන්නේ පින්නතුණි වරදක් කරන්න පෙළඹිච්ච ගමන් Taman ගැන හිතනවා. ඒ කියන්නේ මම වගේ කෙනෙක් මේ වගේ වරදක් කරන එක සුදුසු නෑ. මම අම්මා කෙනෙක්. මම තාත්තා කෙනෙක්. මම ගුරුවරයෙක්. මම ආයතනයක ප්‍රධානියෙක්. ආත්ම ගරුත්වය ගැන හිතලා වරදින් වළකිනව නම් ඒකට කියනවා අත්තාදිපතේය සීලය කියලා. දෙක ධම්මාදිපතේය සීලය. ධම්මාදිපතේය සීලය කියන්නේ යම් කිසි කෙනෙකුට වරදක් කරන්න පෙළඹිච්ච ගමන් මොකද්ද මතක් වෙන්නේ? ධර්මයේ බණ මතක් වෙනවා. මම මේ වරද කළාට පස්සේ මට කවුරු දඬුවම් නොදුන්නත් ධර්මයෙන් නම් දඬුවම් ලැබෙනවාමයි. මිනිස්සෙක්ගෙන් පලිගන්න කැලෑවට රන් ගිහිලා මිනිහා මරනවා. ඒ මිනිස්සයා මරලා හොඳ මිනිහා වගේ කැලෑවෙන් එළියට එනවා. දැන් සතුටු වෙනවා. ඇයි? දැන් වැඩේ හරි කවුරුවත් දැක්කේ නැහැ කියලා හිතලා. එතකොට ඒ පව සංගවන්න පුළුවන්ද? බෑ. බුදුහාමුදුරු දේශනා කරනවා මිනිස්සෙක් මහණෙනි කැලෑවට රන් ගිහිලා මැරුවට පස්සේ ඒ මිනිස්සේ හිතනවා කවුරුත් දැක්කේ නැහැ කියලා. නමුත් වනයේ ඉන්න වන දේවතාවෝ ඒ පව දකිනවා. ඒකයි කිව්වේ කාටවත් හොරාට පින් කරන්නත් බෑ. කාටවත් හොරාට පව් කරන්නත් බෑ. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා ලෝකාධිපතේ සීලය. ලෝකාධිපතේ සීලය කියන්නේ යම් කෙනෙක් වරදක් කරන්න පෙළඹිච්ච ගමන් ලෝකෙ ගැන හිතනවා. මේ වරද කළාට පස්සේ ලෝකය මට අපවාද කරයි. දොස් කියයි, බණී කියලා හිතලා වරදින් වළකිනවා නම් ඒකට කියන්නේ ලෝකාධිපතේ සීලය කියලා. පවුලේ එක්කෙනෙක් වරදක් කළා මිනිස්සු බයිනි හත්මුතු පරම්පරාවටම. ඒක තමයි ස්වභාවය. එතකොට හිතන්න ඕනේ මම මේ වරද කළාට පස්සේ බනින්නේ අම්මලට. අම්මලගෙන් පස්සේ හත්මුතු පරම්පරාවටම බයිනවා. මිනිස්සු කියන්නේ ඒ මිනිස්සුන්ගේ එක්කෙනෙක්ද එහෙනම් අහන්න දෙයක් නැහැ. ඒ කට්ටියගේ හැටියෙම තමයි. කොහොමත් පව්කාරයෝ අහන්න දෙයක් නැහැ. එහෙමයි මිනිස්සු කියන්නේ. අන්න එතකොට බුදුහාමුදුරු මතක් කළේ එක්ක තමන් ගැන හිතලා සිල් ලකින්න ඕනේ. නැත්තම් ධර්මයට බයින් සිල් ලකින්න ඕනේ. නැත්තම් ලෝකාබාධයට අපවාදයට බයින් හරි කමක් නැහැ රැකෙන්න ඕනේ සීලයයි. මේ තුන් ආකාරයෙන් එක ආකාරයෙන් හරි කමක් නැහැ රැකෙන්න ඕනේ සීලය. බුදුරජාන් වහන්සේ මෙතෙන්දි මතක් කරනවා සෝතා පන්නෝ කියලා කියන්නේ නිවනට යන මාවත හොඳට දැනගත්තු පුජ්‍යලයා. ඒ පුජ්‍යලයා ඒ தത്വයටපත් වෙන්නට පෙර ආතුව මොකෙන්ද යුක්ත වෙන්න ඕනේ? ආරේකාන්ත සීලෙන් යුක්ත වෙන්න ඕනේ. ආරේකාන්ත සීලයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පරපණ නැසීමේ අකුසලයේ සම්පූර්ණ වෙන්නට නම් පළවෙනි එක තමයි පණ තිබෙන සතෙක් බව දැනගන්න ඕනේ. දෙක පණ තිබෙන බව හරියටම තේරුම් ගන්න ඕනේ. තුන මරණ අදහස තියෙන්න ඕනේ. හතර මැරීමට ඒ සතා මැරීමට කිසියම් උපක්‍රමයක් යොදවන්න ඕනේ. පස්වෙනි එක තමයි
ඒ තමන් කරපු උපක්‍රමයෙන් ඒ සතා මරණයට පත් වෙන්න ඕනේ. මෙන්න මේ කාරණා පහ සම්පූර්ණ වුණොත් අකුසලයක් සම්පූර්ණයි. මේකත් මහා සාවද්දේ අකුසලයේ සහ අල්ප සාවද්දේ අකුසලයේ කියලා කොටස් වශයෙන් බෙදෙනවා. ඒ කියන්නේ ත්‍රිසං සතෙක් මරණ එකට වඩා මිනිස්සෙක් මරණ එක බලවත් අකුසලයක්. ඒ මිනිස්සුන් අතරිනොත් ගුණ ධර්ම වැඩි මිනිස්සු මරණ එක ඊටත් වැඩි අකුසලයක්. මේ ආදී වශයෙන් බුදුහාමුදුරු මතක් කළා අත්තානං උපමං කତ୍වා නහනයන ඝාතේ තමන් උපමාවටගෙන කරන්ට ඕන එකම දේ තමයි මොකද්ද? නොනසා සිටීම. පරපණ නැසීමේ විපාකයේ හැටියට බුදුහාමුදුරු දේශනා කළ දේ තමයි සසරේ උපදින ආත්ම භාවල අඩුවාශයෙන් උපදින්නේ. එනිසා එකෙන් වළකින්න ඕනේ. වැඩි විස්තර කියන්න පින්නතුළු වෙලාව නෙවෙයි. ඊළඟට දෙවෙනි එක තමයි අදත්තාදානය. ඒ කියන්නේ හොරකම. ඒ හොරකම නැමැති අකුසලයේ සම්පූර්ණ වෙන්න නම් පළවෙනි එක තමයි අනුන් අයත් දෙයක් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි අනුන් අයත් දෙයක් බව හරියටම තේරුම් ගන්න ඕනේ. මේක කියන්නේ මේක මට අයිති දෙයක් නෙවෙයි. තුන්වෙනි එක තමයි ඒ ගන්න තියෙන හොර හිත. හතරවෙනි එක තමයි ඒ දේ ගැනීමට යම්කිසි උපක්‍රමයක් යෙදීම. පස්වෙනි එක තමයි ඒ උපක්‍රමයෙන් ඒ භාණ්ඩය එහෙම නැත්නම් ඒ ද්‍රව්‍ය ගැනීම. මෙන්න මේ කාරණා පහ සම්පූර්ණ උතන හොරකම නැමැති නැත්නම් අදත්තාදානයේ නැමැති අකුසලය සම්පූර්ණයි. ඒ වගේම බුදුහාමුදුරු දේශනා කරනවා රාජකාරියක් වුණත් නිකන් දවස ගෙවලා වේතනයක් ගත්තොත් ඒකත් හොරකම. නිකන් ඔහෙ දවස පුරාම ඉන්නවා. මාසෙ මන්තෙමට පඩි ගන්නවා. Taman දන්නවනේ මම මේ පඩිය ගන්නේ. හරියට වැඩ කළා නෙවෙයි බොරුවට වැඩ කළා. ඒ නිසා බොරුවට වැඩ කරලා වේතනයක් ගත්තත් ඒකත් හොරකම. අනුන් රවටා යමක් ගත්තත් දරුවන්ට දුන්නත් ඒක හොරකම. මේ ළඟදී මහත්තයෙක් ඇවිල්ලා කිව්වේ ඒ මහත්තයා කරපු රස්සාව ගැන කියන්න ඕනේ. ඒ මහත්තයා දැන් විශ්‍රාමසුවෙන් ඉන්න මේ මහත්තයා කියන හාමුදුරුවෝ නිලයේ තිබුණු කාලේ බලයේ තිබුණු කාලේ තව ගොඩක් දේවල් තිබුණා. එතකොට කවුද කියලා දැනගන්නවා. ඉතින් එතකොට එහෙම තිබුණු කාලේ හාමුදුරුවනේ සතියේකට දවස් දෙකක් විතර බඩු මල්ලක් අරන් ගියා කෝ ගෙදරට. හරි විදියට නෙවෙයි. වැරදි විදියට. එන කඩේකට ගියා පිටි පැකට් එකක් ගත්තා. තවත් කඩේකට ගියා සබන් කෑලි දෙකක් ගත්තා. ඉතින් මේ විදිහට ගන්නකොට බඩු මල්ල පිරෙනවනේ. මෙහෙම අරන් ගිහිල්ලා හාමුදුරුවනේ ගෙදරට ගිහිල්ලා දීපු කිසිම දවසක නෝනැහුවේ නැහැ කිව්වා කවදාවත් කොහෙන්ද මහත්තයා මේ හැමදාම බඩු මල්ලක් උස්සන් එන්නේ කියලා. එහෙම බඩු මල් අරගෙන ගෙදරට ගිහිල්ලා දීපු හැම දවසකම මම හාමුදුරුවනේ දරුවෝ රෑ එකටත් අරන් ගියා ඉස්පිරිතාලේ. රෑ දෙකට තුනකට මම දරුවෝ උස්සන් ගියා ඉස්පිරිතාලේ. ඇයි ඒ? අයතා විදියට හම්බ කරපු දේවල් වලින් දරුවන්ට දුන්නත් කවදාවත් ඒව yaadෙන්නේ නැහැ. හොර හිත. නිලය පෙන්නලා බලය පෙන්නලා ගත්තු ඒවයේ. නිකන් හිතන්නකෝ කඩේකට ගිහිල්ලා කිරිපිටි පැකට් එකක් ගත්තා කියලා. ඒ එක කිරිපිටි පැකට් එකේ ගාන හොයන්න. ඒ මිනිස්සයා තව කොච්චර කිරිපිටි පැකට් කීයක් විකුණන්න ඕනද? ඒ කිරි දෙන්නේ දරුවන්ටනේ. yaadෙන්නේ නැත්තේ දරුවන්ටයි. ඇයි මිනිස්සු සාප කරන වාරයක් ගානේ. ඒව හොඳ දේවල් නෙවෙයි. රහිත. ඒ නිසා යම් කෙනෙක් බුදුහාමුදුරු දේශනා කරන්නේ දවස ගෙවලා හොරාට වේතනයක් ගත්තත් ඒකත් හොර හිත. පින්නතුන්ට මතක ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කළා චක්කවර්ති සීනාද සූත්‍රයේ දල්හනේමි කියලා රජෙක් හිටියා. මේ රජුරව හොඳට දස ශක්විතිවත් ඇතුව රට පාලනය කළා. හත්වෙනි પરම්පරාව. ඒ කියන්නේ හත්වෙනි ශක්විති රජුරව කලේ මොකද්ද? දිලින්දන්ට ධනෙ දුන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සු හොරකම් කරන්න පටන් ගත්තා. හොරකම් කළාද කියලා ඇහුවාම නෑ කිව්වා. ඊට පස්සේ බොරු කිව්වා. පංචශීලයේම කඩාගෙන තමයි ඉදිරියට ආවේ. මේ ලෝකේ ආරම්භ වෙනකොටත්
අග්ගඤ්ඤ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ වදාළේ ඉස්සර මේ මහ පොළොවේ පැලවුනේ ඇල්හාල්. ඒව 10 නෑ කුරුටු නෑ. හරි සුවඳයි. ඒ කියන්නේ මේ මහ පොළොවේ තරම් සස්ත්‍රීකයි. මිනිස්සු කොටස් වශයෙන් වෙන් කරගත්තා. ඇල්හාල් කොටස්, ඒ කියන්නේ කුඹුරු ඒ ටික වෙන් කරගත්තා. දැන් Tamanට කියලා කොටසක් තියෙනවනේ. අනිත් කෙනා නැති අතරේ අනිත් කෙනාගේ කුඹුරුනොත් කොටසක් කපා ගන්නවා. අයිතිකාරය ඇවිල්ලා අහනවා ගත්තද කියලා. නෑ කියනවා. හොරකම් කළේ මදිවට බොරුත් කියනවා. බොරු කිව්ව නේද? නෑ මම ගත්තේ නෑ කියනවා. නිකන් ඉන්නේ ගහනවා. එතකොට ප්‍රාණඝාතයත් කරනවා. වැරදි කාමසේවනයත් කරනවා. බොරුත් කියනවා. පන්තිල් කඩාගෙනම තමයි ඉස්සරහට එන්නේ. ඉතින් මේ සීලයවත් නැතිකොට කොහොමද ආරේකාන්ත සීලයවත් නැතිකොට කොහොමද ඉන් එහාට මිනිස්සු ඉස්සරහට යන්නේ? ඒ නිසා පින්නතුට මතකද ලෝවැඩ සංගරාවේ ලස්සන කවියක තිබුණේ කෙලියට කඩක් සංගවා යහලුවකගෙනේ එලිකොට නැවත දුන් මිනිසෙකුට ඇති කෙනේ. විලි වැස්මක් නොම විය දෙවි වුණත් අනේ කෙලියටවත් නොකරව් සොරකමක් දැනේ. සෙල්ලමට හොරකම් කරලා අන්තිමට දෙවියෙක් වෙලා ඉපදුණත් වස්ත්‍රයක් තිබුණේ නැහැ. හොරකම් කළා. විහිළුවට. ඊට පස්සේ තුන්වෙනි අකුසලය තුන්වෙනි එක තමයි කාම මිත්‍යාචාරය. කාම මිත්‍යාචාරය සම්පූර්ණ වෙන්න නම් ඒ කාරණා පහකින් ඒ අකුසලය සම්පූර්ණ වෙන්න ඕනේ. පළවෙනි එක තමයි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ එකතු වීමක් තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි මෙවුන්දන් සේවනය කිරීමේ අදහස. තුන්වෙනි එක තමයි මෙවුන්දන් සේවනය කිරීමේ ප්‍රයෝගය. හතරවෙනි එක තමයි මගින් මගේ එක්වීම. පස්වෙනි එක තමයි එය ආස්වාදයේ වශයෙන් යම් කෙනෙක් ඉවසනවා. මේ පහ සම්පූර්ණ වෙනවා නම් මිත්‍යාචාරය සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ අකුසලයේ සම්පූර්ණයි. මේ ලෝකයේ පින්නතුනේ ඥානවන්ත මිනිස්සු විවාහයක් වුණා නම් විවාහ වුණේ කම්සප භුක්ති විඳින්නම නෙවෙයි. ලෝකෙට රටට සමාජයට බෙදදායි දරු පරපුරක් බිහි කිරීමේ ඒ පරම පවිත්‍ර වදිෂ්ඨානය ඇතිවයි. එතකොට ඒක කම්සප භුක්ති විඳීමක් බවට පත් වෙන්නේ නැහැ. ඒ ඇත්තන්ගේ පරම පවිත්‍ර දහස තමයි රටට ලෝකයට සමාජයට දරු පරපුරක් බිහි කිරීම. ඒ කොච්චර හොඳයිද? බුදුහාමුදුරු දේශනා කළා අර මතක තියෙන ධර්මපාල ජාතකයේදී ධර්මපාල යුවල කියනවා අපි කවදාවත් අපේ සාමි දියණිවරු ඉක්ම ගියේ නැහැ කිව්වා. අපි කවදාවත් අපේ සාමි පුරුෂයෙක් ඉක්ම ගියේ නැහැ කිව්වා. ඒ නිසා තරුණ කාලේ බඹසර වාසය කරලා ඒ විදිහට කටයුතු කරලා අපි අවසාන කාලේ හොඳට පින්දහම් සිද්ධ කළා කිව්වා. ඒ කියන්නේ අපේ කුමරියන්ගෙන් අපි වෙන් වෙලා හොඳට පින්දහම් සිද්ධ කළා කිව්වා. මේව පින්නතුනි කම්සප භුක්ති විඳීමේ ඇති වෙන කාල පරිච්ඡේදයක් වෙනවා. තනකොළ කන ගවයා ඌ හොඳ තනකොළ හොයාගත් එතන කෑ වහපහු තව තැනකට ගියා. ඒ වගේ තමයි කාම සම්පත් හොයන මිනිස්සයා නැවත නැවත අලුත් කාම සම්පත් හොයනවා. කවදාවත් මේක ඇතිවීමක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළා ඒ සුවේ භුක්ති විඳත් යම් කිසි කාලයක ඒකෙන් වෙන් වෙලා බ්‍රහ්මචාරී බොහොම ලස්සන ජීවිත ගෙවන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට හතරවෙනි එක තමයි මුසාවාදය. ඒ කියන්නේ බොරුව. ඒක සම්පූර්ණ වෙන්න නම් පළවෙනි එක තමයි අසත්‍යයක් බවට පත් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි අනුන් මුලා කරන අදහසක් තියෙනවා. ඒ වගේම තමයි ඒ සඳහා කයින් සහ වචනෙන් උපක්‍රම යොදන්න ඕනේ. හතරවෙනි එක තමයි අනුන් ඒක ඇත්තක් කියලා පිළිගත්තොත් ඒක මුසාවාදයක් බවට මේ කරුණු හතර සම්පූර්ණ නම් මුසාවාදයේ නැමැති අකුසලයක් සම්පූර්ණ වෙනවා. ඒ බොරු කියනකොට නිකන් නෙවෙයි ඇහි බැම්මෙන් හරි යම් කෙනෙකුට අපි කියන්නේ එහෙම හරි යම් දෙයක් කිව්වොත් මේක කියන්න එපා එහෙම කියලා ඒකත් මුසාවාදය. සමහරව එහෙන් කියනවනේ කියන්න එපා අනිත් කෙනාට පේන්නේ නැහැ. ඒක මුසාවාදය. ඒකට අනුරවටන අදහසේ. එහෙමත් හොඳ නැහැ. බුදුහාඳුරෝ
රාහුල පුංචි හාමුදුරන්ට කිව්වේ රාහුල විහිළුවටවත් බොරුවක්කම් කියන්න එපා කිව්වා. පිරිහෙනවා. බොරු කියන්න පුළුවන් මිනිස්සයට මේ ලෝකේ කරන්න බැරි අපරාධයක් නෑ. ඊළඟට පස්වෙනි එක තමයි සුරාමේරය. ඒ තුල පින්නතුනේ ධනෙ විනාශ වෙනවා, ලැජ්ජාව නැති වෙනවා, කලහ ඇති වෙනවා, ඒක රණ්ඩු දබර ඇති වෙනවා, නමනරක් වෙනවා, ඒ වගේම නුවණ දුර්වල වෙනවා. මේ ටික සිද්ධ කරනකොට. හැබැයි බුදුහාමුදුරුවෝ දස කුසලෙන් සුරාමේරය අයින් කළා. බුදුහා දස කුසලයක් දේශනා කළානේ. දැන් සතෙක් මරුවොත් සතා මරපේකේ විපාක දීලම තමයි ඉවර වෙන්නේ. හොරකම් කළොත් හොරකම් කරපේකේ විපාක දීලම තමයි ඉවර වෙන්නේ. මත්පැන් බිව්වා බීල පැත්තකට වෙලා හිටියා. මත්ගති නැති වුණාට පස්සේ මේ මිනිස්සයා සාමාන්‍ය මිනිස්සෙක්. මේක මේ කියන්නේ බොන එක හොඳයි කියන එක නෙවෙයි. ඒ වරදවා තේරුම් ගන්න හොඳ නෑ. සතෙක් මැරුවොත් සතා මරපේකේ විපාක දීලම ඉවර වෙනවා. මත්පැන් බිව්වා පැත්තකට වෙලා හිටියා. මත්ගති නැති වුණාට පස්සේ සාමාන්‍ය මිනිස්සෙක්. හැබැයි දස කුසලයට අයිති වෙනවා. කොහොමද අයිති වෙන්නේ? සමහරව ඉන්නවා සතෙක් මරන්න බෑ හොඳ සීයෙන්. ඒ නිසා ඉස්සෙල්ල බොනවා. බීලා මත්ගතිය තියාගෙනම සතක් මරනවා. දීපේකේ අකුසලයයි සතා මරපේකේ අකුසලයයි දෙකම එකට එකතු වෙලා කර්මපතයක් බවට පත් වෙලා විපාක දීලම තමයි ඉවර වෙන්නේ. තව ක්‍රමයක්. සමහරව ඉන්නව සතෙක් මරලා සතා මරපේකේ සතුට භුක්ති විඳින්න බොනවා. එතකොට සතා මරපේකේ අකුසලයයි සතා මරලා සතුට වෙන්න බීපේකේ අකුසලයයි දෙකම එකට එකතු වෙලා කර්මපතයක් බවට පත් වෙලා විපාක දීලම තමයි ඉවර වෙන්නේ. නැවත කියන්නේ මේ බොන එක හොඳයි කියන එක නෙවෙයි. මදය සියලුම ප්‍රමාදයන්ට හේතු වෙනවා. බොරුවට පස්සේ අනිත් හැම අකුසලයක්ම කරන්න පුළුවන්. සතුන් මරන්න පුළුවන්, බොරු කියන්න පුළුවන්, කාමයේ වරද වයසෙන්න පුළුවන්, හැම අකුසලයක් කරන්න පුළුවන් බිවට පස්සේ. නමුත් සමහරු ඉන්න බිව්වා පැත්තකට වෙලා හිටියා. ඒ මත්ගති නැතුණාට පස්සේ මේ මිනිස්සයා ධර්මය අවබෝධ කරගන්න බැහැ කියන කතාවක් නෑ. හැබැයි මෙන්න මේ ටික නැති වෙනවා. තියෙනවා. ප්‍රඥාව කියන එක පඤ්ඤායි දුබ්බලීකරණේ බොනකොට ප්‍රඥාව ටික අඩු වෙනවා. පඤ්ඤායි දුබ්බලීකරණේ. ඒ කියන්නේ බුද්ධිය හීන වෙනවා. එහෙනම් බුදුහාමුදුරු දේශනා කළා මෙන්න මේ පංචශීලය. මේකට කියන්නේ ආරේකාන්ත සීලය කියලා. මේ ආරේකාන්ත සීලෙන් ඉදිරියට ගිය යම්කිසි පුජ්‍යලයක් ඉන්නව නම් ඒ පුජ්‍යලයා මෙතෙන්ට පළමු අඩිය තියලා අකුසලයන්ගෙන් වෙන් වෙලා කුසලයේ දියුණු කළා කියන්නේ ඒ පුජ්‍යලයට තව ඉදිරියට යනකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන නැති කරන්න පුළුවන්කම තියෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ කය පිළිබඳ වැති කරගත්තු ආත්ම දෘෂ්ටිය. විචිකිච්ඡා කියලා කියන්නේ බුද්ධ ආදී යටතෙන් තියෙන සැකය. සීලබ්බත පරාමාස කියලා කියන්නේ වැරදි සිල් වුත පාවිච්චි කරලා මිනිස්සු හොයන්න හදන විමුක්තිය. මේ සංයෝජන තුන නැති කළා කියන්නේ එයා සෝවාන්. දැන් තේරෙනවනේ. අපිට මෙතන ඕනේ සෝතාපට්ටි අංගවලට එන්න. සෝවාන් පුජ්‍යලයේ බුදුරජාණන් වහන්සේ කොටස් තුනකට බෙදුවා. ඒක බීජ, කෝලංකෝල, සත්තක්කත්තු පරම. දැන් අපි කියන්නේ සෝවාන් වෙච්ච කෙනාට ලැබෙන වරප්‍රසාද තුනක් තියෙනවා. මොනවද? එක සෝවාන් වෙච්ච කෙනා කවදාවත් සතර අපායට වැටෙන්නේ නැහැ. දෙක සෝවාන් වෙච්ච කෙනා කවදාවත් මිත්‍යා දෘෂ්ටික අම්ම කෙනෙක් ඔස්සේ උපදින්නේ නැහැ. තුන සෝවාන් වෙච්ච කෙනා අටවෙනි ආත්ම භාවයක උපදින්නේ නැහැ. හත්වෙනි ආත්ම භාවයේදී සසර දුක නැති කරනවා. දැන් එතකොට පුළුවන්ද කියන්න සෝවාන් වෙච්ච කෙනා අනිවාර්යෙන් ආත්ම 7ක් උපදිනවා. ඒ ආත්ම 7කට කලින් සෝවාන් වෙච්ච කෙනාට නිවන් දකින්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒක තමයි බුදුහාමුදුරු සෝවාන් පුජ්‍යලයේ කොටස් තුනකට බෙදුවේ. ඒක බීජ, කෝලංකෝල, සත්තක්කත්තු පරම. ඒක බීජ කියලා කියන්නේ සමහර සෝවාන් පුජ්‍යලෝ ඉන්නවා මනුස්ස ලෝකේ උපදින්නේ එකම එක වතාවයි. ඒක බීජ.
ඒ ශ්‍රද්ධාව ප්‍රඥාව ආදී දියුණු කරපු විදියට. ඒකඤ්ඤේව මානුසකම් බවං නිබ්බත්තත්වා දුක්ඛසන්තං කරිස්සති. ඒකඤ්ඤේව එකම එක මානුසකම් බවං මිනිසත් බවක් ලබලා දුක්ඛසන්තං කරිස්සති. දුක නැති කරනවා. ආන්නේ කෙනාට කියනවා ඒක බීජී සෝවාන් පුජ්‍යලයා කියලා. එතකොට දැන් ඉගෙන ගන්න පුළුවන් සෝවාන් වෙච්ච සමහරු ඉන්නවා එකම එක මිනිසත් බවක් ලබලා දුක නැති කරනවා. දෙක කෝලංකෝල පුජ්‍යලයා. කෝලංකෝල කියලා කියන්නේ කුලෙන් කුලයට. ඒ වචනේ තේරුම. එතුම අපි හිතන දේවල් නෙවෙයි. ද්වේවා තීනිවා කුලානි සන්දාවිත්වා සංසරිත්වා දුක්ඛසන්තං කරිස්සති. දේවා එක්කෝ මේ සෝවාන් වෙච්ච කෙනා එක්කෝ දෙවෙනි මනුස්සාත්ම භාවයේ තීනිවා නැත්තම් තුන්වෙනි මනුස්සාත්ම භාවයේ දෙවෙනි මනුස්සාත්ම භාවෙත් තුන්වෙනි මනුස්සාත්ම භාවෙත් දුක නැති කරනවා. දැන් මෙහෙම හිතන්නකෝ දෙවෙනි මනුස්සාත්ම භාවෙත් තුන්වෙනි මනුස්සාත්ම භාවෙත් නිවන් දකින්න පුළුවන් කමක් නැති වුණොත් සෝවාන් වෙච්ච කෙනාට හිතන්න පුළුවන්ද මට දෙකෙත් බැරි වුණා තුනෙත් බැරි වුණා මං හතරෙදි කොහොම හරි මේක ඉවර කරනවා පුළුවන්ද? බෑ. දෙකක් තුනක් ගිලිහුණොත් හතරක් නැහැ. පහක් නැහැ. හයක් නැහැ. එතකොට කියවෙන එකද පුළුවන්. හත්වෙනි මනුස්සාත්ම භාවයේ තමයි දුක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. ආන්නේ කෙනාට තමයි කිව්වේ සත්තක්කත්තු පරම පුජ්‍යලයා කියලා. දැන් වැටහුණාද? ආයි කියලා දෙන්න. ඒක බීජ කියලා කියන්නේ සමහර සෝවාන් පුජ්‍යලෙ වෙන්නේ උපදින්න එකම එක මිනිසත් බවයි. එතනින්ම දුක නැති කරනවා. සමහර සෝවාන් පුජ්‍යලිය කෝලංකෝල. දෙවෙනි කුල දැන් අපි මෙහෙම හිතන්නකෝ. අපි මේ මනුස්සාත්ම භාවයක් ලබාගත්තු දෙවෙනි මනුස්සාත්ම භාවයේ. අපිට හිතන්න පුළුවන් මේක බැරි වුණොත් පුළුවන් තුන්වෙනි එකේදී. මේක දෙවෙනි එකනේ. තුන්වෙනි එකෙත් බැරි වුණොත් හතරක් බලාපොරොත්තු වෙන්න බෑ. පහක් බෑ. හයක් බෑ. හත්වෙනි ආත්ම භාවයේ දක්වා ඉන්න සිද්ධ වෙනවා. අන්න ඒක නට තමයි කිව්වේ සත්තක්කත් පර. හැබැයි ගති නියතයි. ඇයි කවදාවත් සතර පායට අන්නේ අතරතුර සතර පායට යන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික අම කෙනෙක් ඔසේ උපදින්නේ. අන්න ඒකයි තියෙන වාසිය. හැබැයි කොහොම හරි කවදා හරි දවසක දුක නැති කරනවා. මේ தත්ත්වයටපත් වෙන්න අර මුලින් කියු ටික තියෙන්න ඕනේ. මොනවද? ආරේකාන්ත සීලෙන් යුක්ත වෙනවා. එතකොට සෝවාන් වෙච්ච කෙනා ඊතුරු කෙලෙස් ටික නැති කරන්නට උත්සාහවත් වෙනවා. ඇයි? සෝවාන් වෙච්ච කෙනා කවදාවත් අකුසල කරන්න පෙළඹෙන සිතක් ඇති කරගන්න පුජ්‍යලෙක් බවට පත් වෙන්නේ නැහැ. ඇයි? සෝවාන් වෙච්ච කෙනාට සෝතාපට්ටි අංග 4ක් තියෙනවා. පළවෙනි එක බුද්ධේ ඒක මහ දෙයක් නෙවෙයි. සෝවාන් වෙච්ච කෙනා බුද්ධේ අවෙච්ඡම් ප්‍රසාදේ බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන නොසැලෙන ශ්‍රද්ධාව. ඒ කියන්නේ කවදාවත් බුදුහාමුදුරුවන්ට බනින්නේ නැහැ. ධම්මේ අවෙච්ඡම් ප්‍රසාදේ දෙවෙනි සෝතාපට්ටි අංගය තමයි සෝවාන් වෙච්ච කෙනාට තියෙන්නේ ධර්මයේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාව. තුන්වෙනි සෝතාපට්ටි අංගය තමයි සංඝේ අවෙච්ඡම් ප්‍රසාදේ කවදාවත් සංඝයාට බනින්නේ නැහැ. සංඝයා කෙරෙහි තියෙන්නේ අචල වූ ශ්‍රද්ධාවක්. පස්වෙනි එක තමයි සෝවාන් වෙච්ච කෙනාගේ සීලය කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති, සිදුරු හොයලා කාටවත් මෙන්න මේ වරද තියෙනවා කියලා සීලේ සිදුරක් පෙන්වන්න බැරි කෙනෙක් කවුද? සෝවාන් වෙච්ච. ඒ කියන්නේ ආරේකාන්ත සීලය නියම විදියටම ආරක්ෂා කරනවා කවුද? සෝවාන් වෙච්ච කෙනා. ඒ නිසා පන්සිල් ආරක්ෂා කරනවා නම් හොඳට මතක තියාගන්න, තම තමන්ටම හිතා ගන්න පුළුවන් මම දැන් මොනතරම් මට්ටමකද ඉන්නේ කියන එක. සෝවාන් වෙච්ච කෙනා කවදාවත් සෝවාන් කියලා මේ ලෝකේ කියන්නේ නැහැ. සකෘදාගාමී කෙනා කවදාවත් එහෙම කියන්නේ නැහැ. අනාගාමී කෙනා කියන්නේ නැහැ. මේ කරුණු සම්පූර්ණ වෙනකොට තම තමන්ටම හිතා ගන්න පුළුවන් මේ ආර්ය මාර්ගය තුල තථාගතයන් වහන්සේ දේශනා කළ මඟ
තුල මම දැන් කොතනද ඉන්නේ කියලා Tamanටම තේරුම් ගන්න පුළුවන්. දැන් අපි බලන්න ඕනේ සෝවාන් වෙච්ච කෙනා බුදුහාමුදුරුවන්ට බනින්නේ ධර්මයට බනින්නේ සංඝයට බනින්නේ ඒ ඇත්තාගේ සීලේ කාටවත් සිදුරු කවදාවත් කොච්චර හෙව්වත් සීලේ සිදුරු හොයන්න බෑ එයාගේ. ඇයි? කැඩෙන්නේ නැති බෙදෙන්නේ නැති සිදුරු සොයන්නට ඉඩක් නැති සීලයක් පින්නතුනේ එයා හැමදාම ආරක්ෂා කරන්නේ. බුද්ධය අවිච්ඡප්පසාදේ. ඒ ඇත්ත බුදුහාමුදුරුවන්ට හරියට ගරු කරනවා. බුදුගුණ අනන්තයි කියලා තේරුම් ගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණය කොහෙද තියෙන්නේ? ඒ ලක්ෂණයේ තියෙන ඉතිපිසෝ ගාථාමයි. ඉතිපිසෝ ගාථාව පටන් ගන්න ඉතිපිසෝ භගවා. අවසන් වෙන්නේ භගවා කියලා. පටන් ගන්නෙත් භගවා කියලා, අවසන් වෙන්නෙත් භගවා කියලා. එතකොට මුල ඉඳලා අගට ගියත් භගවා කියන වචනේ හම්බ වෙනවා. අග ඉඳලා මුලට ගියත් භගවා කියන වචනේ හම්බ වෙනවා. එතකොට මේක චක්‍රයක් හැටියට යනවා මිසක ඒ වචන දෙකෙන් එළියට පිටපයින්න පුළුවන් කමක් නැහැ. අන්න එතන තමයි තියෙන්නේ බුදු ගුණ අනන්තයි කියලා තේරුම් ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණය. ඒ බුදු ගුණ අනන්තයි කියලා තේරුම් අරගෙන කවදාවත් මේ පුජ්‍යලයා තථාගතයන් වහන්සේට දොස් කියන පුජ්‍යලෙක් බවට පත් වෙන්නේ නෑ. මේක තමයි පළවෙනි සෝතාපට්ටි අංගය. දෙවෙනි එක තමයි කවදාවත් එයා ධර්මයේ වැරදි කියන්නේ නෑ. ඒ කියන්නේ ධර්මයට කවදාවත් බනින්නේ නෑ. බුදුහාමුදුරු දේශනා කරනවා කවදාවත් මහණෙනි සැකයක් හිතේ තියාගෙන පිනක් කරන්න හොඳ නෑ. සැකයක් නැතුව පිනක් කරන්න ඕනේ. දැන් අපිට ගොඩාක් තියෙන සැකේ තමයි කවුද හාමුදුරුවනේ දන්නේ මෙච්චර පින්කම් කළා මරණකොට මේ මතක් වෙයිද නැද්ද කියලා. අපි හිතමුකෝ මේ කරන එක පින්කමක්වත් ජීවිතයේ අවසාන කාලේ මරණකොට මතක් නොවුනොත් සුගතිය උපදී දුගතිය උපදීද? දැන් මේ පින්කන්නේ කරන්නේ අපි හිතමුකෝ මරණකොට මේක පින්කමක්වත් මතක් නොවුනා කියලා සුගතිය උපදී දුගතිය උපදීද? සුගතිය උපදින්නේ. ඉන්න තාක් කල් පින් කරලා හිතන්න එපා අවසාන මොහොතේ පිනක් මතක් කරගන්න බැරි වුණා කියලා දුගතිය උපදිද කියලා හිතන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හොඳට පින් කරලා හොඳට බණ අහලා හොඳට ධර්ම සාකච්ඡා කරලා හොඳට බණ ලියලා නුවණින් බණ බෙනෙහි කරලා අවසාන මොහොතේ එක බණ පදයක්වත් මතක් නොවිච්ච කෙනාට සුගතිය තියෙනවා. ඇයි? එයා සිහි මුලා වෙලා මරණයටපත් වෙලා ගිහිල්ලා උපදින්නේ අන්නතර දේවනිකායක. අන්නතර දේවනිකාවල කියන්නේ පින්නතුනි වස්සවලාක දෙවියෝ ඉන්නේ. ඒ දෙවියන් කැමති වැස්සට විතරයි. වැස්ස වහිනකොට වස්සවලා දෙවියන්ට හරි සතුටුයි. සීතල සුළං හමනකොට ඒකින් සතුට වෙන දෙවියන්ට කියනවා සීතවලාක දෙවියෝ කියලා. මේ අන්නතර දේවනිකාවල්. රස්නේට සතුට වෙන දෙවියන්ට කියනවා උන්නවලාක දෙවියෝ කියලා. සුළඟින් සතුට වෙන දෙවියන්ට කියනවා වාතවලාක දෙවියෝ. මේ අන්නතර දේවනිකාව. මෙහි උපදින්නේ කවුද? මනුස්ස ලෝකෙදී පින් කරගත්තු එහෙත් ජීවිතයේ අවසාන කාලේ එක බණ පදයක්වත් මතක් නොවිච්ච අය. දැන් කොහොමද රැකවරණය සැලසෙන්නේ? බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි කාලයක් යනකොට ටික දවසක් යනකොට ඒ දෙවියන්ටම ධර්මයේ අවබෝධ වෙනවා. එතනින්ම ධර්මය අවබෝධ කරගෙන එතනින්ම සුගතිගාමී තත්ත්වයට පත් වෙනවා. ඔන්න මනුස්ස ලෝකෙදී බණහන එකේ පින්කම් කරන එකේ තියෙන පළවෙනි ආරක්ෂාව. සෝවාන් වෙච්ච කෙනා කවදාවත් සැකෙන් පින්කම් කරන්නේ නැහැ. එයා දන්නවා මගේ ජීවිතයේ අවසාන කාලේ මට මේ මතක් වුණත් නොවුණත් මට මේ ගත කරපු ආහාර මාර්ගය තුළ මට මෙහි රැකවරණය තියෙනවා කියලා. දෙක දෙවෙනියත් හොඳට බණ අහනවා. අවබෝධ කරගන්නවා. මෙනෙහි කරනවා. හැබැයි ඉන්නකම් බණ ඇහුවට මරණකොට බණ පදයක්වත් මතක් වෙන්නේ නැහැ. දෙවෙනියට කොහොමද ආරක්ෂාව සැලසෙන්නේ? බුදුහාමුදුරු දේශනා කරනවා රහතන් වහන්සේලා දිවි ලෝකෙට වැඩම කළ බණ කියනවා. ඒ රහතන් වහන්සේලා දිවි ලෝකෙට වැඩම කළ බණ කියනකොට ඒ බණ අන්නතර දේවනිකා දෙවියන්ට ඇහෙනවා. එතකොට ඒ දෙවියන් කල්පනා කරනවා කතා කරනවා අනේ මේ රහතන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රය මම මනුස්ස ලෝකෙදී අහලා තියෙනවානේ. මට පුරුදු සූත්‍රයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ කියන්නේ. මට මේකේ 아무ත්තක් නැහැ කියලා වැටහෙනකොට ඉක්මනටම ධර්මයේ ඇයි මනුස්ස ලෝකෙත් ඒ සූත්‍රය අහලා තියෙනවා. දෙවෙනි වතාවට අනේ රහතන් වහන්සේගෙන් දිවි ලෝකෙදී. කොච්චර ලස්සනයිද? තුන්වෙනි එක තමයි එහෙමත් බැරි වුණොත්
තව ක්‍රමයක් තියෙනවා. දෙවි ලෝකේ ධර්ම සාකච්ඡා කරනවා. ඒ ධර්ම සාකච්ඡා කරනකොට අන්නතර දේවිනිකා දෙවියන්ටත් ඒ ධර්ම සාකච්ඡාව ඇහෙනවා. ඇහෙනකොට දෙවියන් කල්පනා කරනවා අනේ මේ දෙවියන් සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාව මම මනුස්ස ලෝකෙදී අහලා තියෙනවනේ. හැබැයි මේ මොනව කරන්නත් මනුස්ස ලෝකෙදී හොඳට බණ අහන්න ඕනේ. මේ සාකච්ඡාව මම මනුස්ස ලෝකෙදී අහලා තියෙනවා. මට මේකේ අමුත්තක් නැහැ කියලා වැටහෙනකොට ඉක්මනටම ධර්මය අවබෝධ කරගෙන එතනින්ම සුගතිගාමී තත්ත්වයටපත් වෙනවා. එහෙමත් බැරි වුණොත් තව ක්‍රමයක් තියෙනවා. අන්තිම එක තමයි ලස්සනයි. තමන් එක්ක මනුස්ස ලෝකෙදී එකට පින් කරගත්ත අය දිවි ලෝකෙත් එකට උපදිනවා. ඔය බලන්නකො සමහර අම්මල සිල් ගන්න ගියොත් ඒ තුන් දෙනා එකටමයි. ධර්මශාලාවේ වාඩි වුණොත් ඒත් එකටමයි. වරදක් නෙමෙයි මේ. හැබැයි ඒ විදිහට බනහලා මනුස්ස ලෝකෙදී මරණයටපත් වෙනකොට තුන් වතාවකදී මරණයටපත් වුණත් දිවි ලෝක ගිහිලා බලනකොට එකට. දැන් කොහොමද රැකවරණය කළ දෙන්නේ? දැන් මනුස්ස ලෝකෙත් ඥාලෝ, දිවි ලෝකෙත් යාලෝ. දැන් කතා කරනවා යාළුවට මතකද මනුස්ස ලෝකේ ඉන්න කාලේ අපි දන් දුන්නා? යාළුවට මතකද මනුස්ස ලෝකේ ඉන්න කාලේ අපි සිල් ගත්තා, බණ ඇහුවා, භාවනා කළා. අන්නේ පරණ පින්කම් මතක් කරගෙන ඉක්මනටම ධර්මය අවබෝධ කරගෙන එතනින්ම සුගතිගාමී තත්ත්වයටපත් වෙනවා. මේ කිව්වේ මනුස්ස ලෝකෙදී බණහන කෙනාට තියෙන ආරක්ෂාව, රැකවරණ 4. ඒක කවදාවත් සැකෙන් පින්කම් කරන්න එපා. මේ මතක් වුණත් එකයි මරණකොට මතක් නෝ. හැබැයි ඒ වෙලාවේ කරන පින්කම් බොහෝම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, සිහියෙන්, බුද්ධියෙන්, නුවණින් සිදු කරන්න ඕනේ. සැකෙන් පින්කම් ගන්න එක ඇති වැඩක් නැහැ. සැකෙන් බණහන එක ඇති වැඩක් නැහැ. කුසලයේ දියුණු වෙයි. නමුත් ආර්ය මාර්ගයට එන්නේ නැහැ. ඒ කොයිලාවෙත් හිතේ තියෙන්නේ සැකේනේ. කුසලේ සමනානත්තරිය කුසලයේ හැටියට බණහන එකෙන් අර සමනානත්තරිය කුසලයේ තියෙනවනේ. ඒක දියුණු වෙනවා. නමුත් ආර්ය මාර්ගයට එන්න බෑ. ඒක බුදුහාමුදුරු දේශනා කළේ ධම්මේ අවිච්ඡප්පසාදේ සෝතාපට්ඨියංගේ දෙවෙනි එක තමයි නොසැලෙනු ශ්‍රද්ධාවක් ධර්මයේ කෙරෙහි තියෙනවා. තුන්වෙනි එක තමයි සංඝේ අවිච්ඡප්පසාදේ සංඝයාට කවදාවත් බනින්නේ දොස් කියන්නේ නොසැලෙන ශ්‍රද්ධාවක් තියෙන්නේ. හතරවෙනි එක තමයි සීලේ ඒත්තන්ගේ සීලේ කවදාවත් සිදුරු හොයන්න බෑ. කැඩෙන්නේ නැති, බෙදෙන්නේ නැති, සිඳෙන්නේ නැති සීලයක් එයාට තියෙන්නේ. සෝවාන් වෙච්ච කෙනා කවදාවත් පන්සිල් පද පහනම් කඩක් නැහැ. ඉතින් මේක තමයි සූත්‍රය. ඉතින් එතකොට ආරේකාන්ත සීලෙන් ඉතරහට ගිහිල්ලා දිනුනාට පස්සේ මේ සෝතාපට්ට තත්ත්වයටපත් වුණාට පස්සේ මේ අංග 4න් යුක්ත වෙනකොට තව පල්ලෙහාට යන්නේ නැහැ. තව යන්නේ ඉස්සරහටයි. ඇයි මේ පුජ්‍යලයාගේ අතින් අකුසල් සිද්ධ වෙන්නේ නැති වෙනකොට කුසලේ නම් දිනු වෙන්නේ ඉන් එහාට සකු르දාගාමි, අනාගාමි, අරහත් කියන තත්වයන්ටත් පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බුදුහාමුදුරු දේශනා කළා සෝවාන් වීමේදී නැසෙන කෙලෙස් හැටියට මක්ඛෝ කවදාවත් සෝවාන් වෙච්ච කෙනා අනුන්ගේ ගුණය මකන්නේ විනාශ කරන්නේ. දෙවෙනි එක තමයි පලාසෝ. පලාසෝ කියලා කියන්නේ උත්තම පුජ්‍යලයන් තමන් හා කවදාවත් සමාන කරන්නේ. ඒ කියන්නේ තමන් උසස් කළ අනුන් පහත් කරලා එහෙම සලකන්නේ නැහැ කවදාවත්. ඊළඟේ තමයි ඉස්සා. ඊර්ෂ්‍යාවක් නේ අනුන්ගේ සම්පත් ඕන වෙලාවක ඉවසන්න පුළුවන්. මච්චරිය මතුරුකම් නැහැ. මේ ඉසුරුමත්ව ඉන්න ඕන මං විතරයි අනිත් අය මොන වුණත් එකයි එහෙම හිතන්නේ සෝවන් වෙච්ච කෙනා. ඒ වගේම මායා කරපු වරද කවදාවත් ඒ පුජ්‍යලයා සංගවන්නේ නැහැ. ඒ වරදට කොයි වෙලාවෙත් සමාව ගන්නවා. වැරදි සිද්ධ වෙන්න පුළුවන්. කරපු වරද සංගවන්නේ නැහැ සෝවන් වෙච්ච කෙනා කවදාවත්. ඊළඟට අන්තිම කෙනා සාටෙය. සාටෙය කියලා කියන්නේ ස්වභාවයෙන්ම කපටි කෛරාටක පුජ්‍යලෙක් බවට සෝවන් වෙච්ච කෙනා කවදාවත්පත් වෙන්නේ නැහැ. මෙන්න මේ ලක්ෂණ 6ක් තියෙන කෙනා සෝවාන් වීමේදී ලැබෙන ලක්ෂණ 6ක් හැටියට සලකන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ අද ඔයත්තන්ට කියලා දුන්නේ සංයුත්ත නිකායේ දෙවෙනි කොටසේ පංච භය වේර කියන සූත්‍ර දේශනාවයි. සෝතාපට්ටි අංග තථාගතයන් වහන්සේ දේශනා කරපු සූත්‍රය. මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ සජීවී සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ භාරගෙන කටයුතු කළේ කිරුළුපන පදිංචි තිස්ස පෙරේරා, ඒ වගේම
හිරන්ති පෙරේරා යන මහත්මණින් විසින් ඒ පින්නතුන් බලාපොරොත්තු වෙනවා ඩී.එස්. හෙට්ටිගේ දයාබර පියාණන් පරලොව සැපත් වී හෙට දිනට අවුරුදු 23ක් පිරීම නිමිත්තෙන් එතුමාට පුණ්‍යපින් අනුමෝදන් කිරීම, ඒ වගේම බී.පී.ජී. හෙට්ටිගේ දයාබර මෑණියන් පරලොව සැපත් වී වසර 22ක් සම්පූර්ණ නිමිති කරගෙන එතුමියට පින් අනුමෝදන් කිරීම, ඒක තමයි මේ පින්ගමේ ප්‍රධාන අරමුණ. ඒ වගේම සම්බෝධි විහාරාධිපති වැඩ සිට අපවත් වී වදාළ පූජනීය ධර්ණාගම කුසල ධම්මනායක මාහිම්පාණන් වහන්සේ, ඒ වගේම පින්නතුන්ට ධර්මයේ පැහැදිලි කළ දුන්, ධම්මග කියා දුන් පූජනීය ඇරෑපොළ විපස්සී ගරු කටයුතු නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට පින් අනුමෝදන් කිරීම, අපවත් වී වදාළ ත්‍රිනිකායික මහා සංඝරත්නයට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම මහත්මයාගේ මව්පිය දෙපළ ඇතුළු දෙපාර්ශ්වයේම සියලු ඥාතීත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම. වත්මන් සම්බෝධි විහාරාධිපති ගරුණීය බරුලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු නේවාසික සියලු ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම බෞද්ධ මාධ්‍යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයටත්, ත්‍රිනිකායික මහා සංඝරත්නයටත්, ඒ වගේම ධර්ම දේශනාව සිද්ධ කළ අපටත් සියලු ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, චිරජීවනයේ සැලසේවා, දිගාසිරි සම්පත්තියම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම පවුලේ පින්වත් හැමදෙනාටම සියලු කායික මානසික සුවපත් භාවයේ සැලසේවා, ආබාධි රණවිරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය, ඉක්මන් සුවපත් භාවයේම සැලසේවා කියන ප්‍රාර්ථනාවත් අවසාන වශයෙන් මුලින් සඳහන් කළ සියලු දෙනාටමත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ හැමදෙනාටමත් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවේසන සීපමිනී වදාළ ඒ උතුම් වූ නිර්වාණ සුවේ සඳහා මේ ධර්ම දේශනාව පාරමී ධර්මයක් බවට පත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. සදහතුනේ සජීව සූත්‍ර දේශනාව වෙනුවෙන් අද දායකත්වයෙන් කටයුතු කරන සදැහැති පිනැති පිරිසට ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා පරිස්කාර පූජාවන් සිදු කරන්නට. සදහතුනේ සංයුත්ත නිකායේ දෙවන කොටසේ සඳහන් වන ගහපති වග්ගයේ පංච බහවීර සූත්‍රය ඇසුරෙන් ඊටමත් වටිනා හරවත් ධර්මදේශනයක් ඔබේ ධර්මාවබෝධයේ පිණිස ගෞරවනීය දේශකයන්න් වහන්සේ එලෙසින් දේශනා කරන්නට යෙදුනේ. උතුම් වූ ධර්ම ශ්‍රවණය තුළින් ඔබේ ජීවිතය ධර්මයට නැඹුරු කරගන්නට, ඔබේ ජීවිතය ධර්ම මාර්ගයේ ගමන් කරවන්නටයි ජාතියේ බුදු නාලිකාව ලෙස අපේ වගකීම, අපේ යුතුයකම එලෙසින් ඉටු කරන්නේ. අද දවසේ මේ උතුම් වූ සූත්‍ර දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ කිරුළපන පදිංචි තිස්ස පෙරේරා, තිරන්ති පෙරේරා යන මහත්මින් විසින් මේ සදැහැති පිරිස ගෞරවනීය දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජාවන් සිදු කරන මොහොත දේශනාව පවත්වා වදාළ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රවේදී රාජකීය පඬිත පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින්පෙත් හේතු වාසනා වේවායි කියා අපි සියලු දෙනා සාදු නාදනම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදහතුනේ හැම විටම සිතන්න ජීවිතේ ඔබට ජය ගන්නට හැකි කියා. ඔබට ජීවිතේ ජය ගන්නට ඔබේ හොඳම මිතුරා ධර්මය කරගන්න. ඉතින් හෙට දවසේ
උතුම් වූ පුරපසළොස්වක පොහොය දවසේ 9:05 සිට ඔබ වෙනුවෙන් අකණ්ඩව පැය 13කට එහා ගිය කාලයක් සජීව ලෙසින් අපි ඔබත් සමගින් හෙට දවසේ රැඳෙන වග සිහිපත් කරමින් බෞද්ධ රූපවාහිනිය බෞද්ධ ගුවන්විදුලිය සමගින් ඔබට රැඳෙන්නට ආරාධනා කරමින් සජීව සූත්‍ර දේශනාව අපි මෙලෙසින් නිමවටපත් කරමින් ප්‍රධාන පාලක මැදිරිය වෙත සම්බන්ධතාවය ලබා දෙනවා. ඔබ සැමට තුනුරුවනගේ අනන්ත වූ ආශිර්වාදය ලැබේවා. සම්මා සම්බුදු සරණයි.